ආයුෂ බොහෝ වේවා. සුබ දවසක් වේවා. සුන්දර දවසක් වේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. අපේ ජීවිතේ වටිනාම දේ මොකක්ද කියලා අපි අහුවොත් අපි හැම කෙනාටම උත්තරයක් දෙනවා. ඒ තමයි අපේ අනාගත පරපුර, අපේ දරුවන්. හොඳම දේවල් අපි දරුවන්ට මේ විදිහට ලබා දෙනකොට අපි ජීවිතේ වටිනාම කොටස දරුවෙකුට දරුවන්ගේ අධ්‍යාපනයේ තරම් අපිට වටින දේකුත් නැති තරම් නේද? ඒ නිසා තමයි සමහර අවස්ථාවලට ස්වාමි පුරුෂයා බෙරිඳ දෙදෙනාම රැකියාවක් කරන අවස්ථාවන් වලදී අහන ප්‍රධානම කාරණාව තමයි කියන ප්‍රධානම කාරණාව තමයි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට වියදම් කරන්න මුදල් ඕන තරම් අවශ්‍යයි. ඒ නිසාවෙන් අපි දෙන්නම රැකියාවක් කරනවා. ඒ කියන්නේ ඉගෙන ගන්න තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. සමහරවිට දෙමව්පියන්ගේ ලොකුම කැපකිරීම දරුවන්ව හොඳ තැනකට ගෙනියන්න අධ්‍යාපන කටයුතු කරන්න. අපිට ඕන වෙන්නේ මුදල් විතරද දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්න වැය කරන්න නෑ. අපේ කාලය සහ අපේ උදව්වත් අපේ සැලසුමත් අපේ දරුවන්ට මුදල් තරම්ම වැදගත් වෙන කාරණාවක්. ඊටත් වඩා වැදගත් වෙන කාරණාවක්. ඒ නිසාවෙන් අපි දෙමව්පියන් විදිහට අපේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කොහොමද මහන්සි වෙන්නේ කියන කාරණාව ගැන කතා බහ කරන්න අද දවසේදී සනිහස් කකුල වැඩසටහන තුලින් අපි සූදානම්. විවිධ වයස් පරාසයන් ගැන කතා බහ කරනවා වගේ විවිධ වයස් කාණ්ඩයන් ගැන කතා බහ කරනවා වගේ මේ කාරණාව ගැන අතිශය වැදගත් විදිහට කතා බහ කරන්න වෙනද වගේම අපි දන්න කියන කෙනෙකුට අදට ආරාධනා කරා. බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්න එහෙනම් සූදානම් වෙලා ඉන්නවා. අද දවසේදී අපේ කතා බහත් එක්ක එකතු වෙලා ඉන්න කොළඹ රිච්වි ආර්ය ළමා රෝහලේ වෛද්‍ය දීපිකා සෝමතිලක වෛද්‍යතුමිය බොහොම ආදරෙන් කරින් පිළිගන්න. ආයුෂ බොහෝ වේවා. වෛද්‍යතුමනි අපි විවිධ කාරණා විවිධ වයස් සීමාවන් ගැන කතා බහ කරන දරුවන්ට දෙමව්පියන්ට අපි හැම කෙනාටම වගේම කතා කරා. අදත් එවන් වූම කතා බහක් යන්නේ. මොකද කියනවා නම් මේ කාලේදී අධ්‍යාපනය කියන දේ ලබා දෙන්න වැඩි වශයෙන්ම කුරුවරුන්ට වඩා පිටිපස්සෙන් ඉඳන් ලොකු තල්ලුවක් දෙන්න දෙමව්පියන්ට සිද්ධ වෙලා තියෙනවා. දරුවන්ට ඇයි මේ තරම් අධ්‍යාපනය වැදගත්? අධ්‍යාපනයේ විශිෂ්ට විදියට හදාරපු වෛද්‍යවරයෙක් විදියට දරුවන්ට ඇයි වැඩිපුරම අධ්‍යාපනය වැදගත් වෙන්නේ කියලා අපි කතා කරලා පටන් ගමු. අධ්‍යාපනයේ වැදගත්කම අපි මුලින්ම ගත්තොත් ඇත්තටම දරුවන්ට ලබා දැන් මාර්ග මුලින්ද හඳුන්වා දෙනකොට කිව්වා මම අම්මයි තාත්තයි දෙන්නම රැකියාවල් කරනවා දරුවන්ට උගන්වන්න ඕන නිසා කියලා. මම ඒකෙම ගත්තොත් රැකියාවල් කරලා ආදායමක් සොයනවා තමයි. නමුත් ඔබේ ලොකුම ආයෝජනය තමයි දරුවන්ගේ අධ්‍යාපනය. කියන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නොත් ඒ ආයෝජනය ඔබ ඉතුරු කරන මුදල් එක සංසන්දනය කරන්න හිතන්නවත් බෑ. මොකද ඔබ මොනතරම් රැකියාව කරත් ඔබ රැකියාව කරලා ගෙදර වියදම් දරලා සුළු ප්‍රමාණයක් ඉතුරු කිරීමට හැකියාවක් තියෙනවා. නමුත් ඔබගේ දරුවාට ඔබ හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නොත් ඒකේ වටිනාකම මිල මුදලින් තක්සේරු කරන්න බෑ. ඒ කියන්නේ එයාගේ අනාගතය එතනින්ම තීරණය වෙලා ඉවරයි. කියන්නේ ඔබ එයා එතනින් එහාට දරුවාගේ හොඳ අධ්‍යාපනයත් එක්ක එයා සමාජයට නිරාවරණය වෙනවා. එයාගේ පාර එයාගේ මාර්ගය තනියම එතනින් එහාට යනවා. ඉතින් දෙමව්පියන්ට බරක් නැති දරුවෙක් සහ රටට බරක් නැති දරුවෙක් බිහි කරන්න නම් අධ්‍යාපනය කියන එක ලබා දිය යුතුමයි. වෙන මොනවා කරත් ඒ කියන්නේ තමන්ගේ සියලු දේ නැති කරගෙන රස්සාවල් කරත් වැඩක් නැහැ දරුවෝ නමග ගියොත්. දරුවන්ට හරි හමන් අධ්‍යාපනයක් නොලැබුණොත් ඔබගේ පසු කාලේ කියන්නේ ඔබගේ මැදි වයස ඔබට නිදහසේ බොහොම සතුටින් සාමකාමීව ගත කරන්න පුළුවන්. හිතේ නිදහසෙන් ගත කරන්න පුළුවන්. ඔබගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමෙන් කියන්නේ බැංකුවේ සල්ලි කෝටි ගණන් ඉතුරු කරත් වැඩක් නැහැ. ඇත්තටම දරුවෝ නමග ගියොත් දරුවන්ට හරි අධ්‍යාපනයක් ලැබුණ නැත්නම් අපේ වැදගත්ම අපේ හොඳම ආයෝජනය තමයි දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම. ඉතින් මේ විදිහට අධ්‍යාපනය ලැබපු නිසා වෙන්නේ අධ්‍යාපනයේ තියෙන වටිනාකම දන්න නිසාවෙන් තමයි එතුමිය වෛද්‍යවරියක් විදිහට අද දවසේදී අපිත් එක්ක මේ මැදිරියේදී කතා බහ කරන්නේ. විතරක් නෙමෙයි ඒ අත්දැකීම් තමන්ගේ දරුවන්ටත් ලබා දෙන්න. මම හිතනවා අම්මා කෙනෙක් විදිහට අද දවසේදී ඔබතුමියගේ අත්දැකීමුත් බෙදා හදා ගන්න අපි මේ කාරණාව තුළදී. ඉතින් ඒ නිසාම මම හිතන්නේ තවත් වෛද්‍ය ශිෂ්‍යෙක් බිහි කරලා තියෙනෙත් ඔබතුමිය. ඒ නිසාම මේ කතාවට ඒ දේවලුත් අපි පාදක කරගන්න සූදානම් වෙලා ඉන්නවා. අපි කතා කරමු මුලින් ඉඳලම කතා කරනවා. දරුවෙකුගේ අධ්‍යාපනය සකස් කරන්න ඕනේ වයස අවුරුදු 5 නෙමෙයි නේද? නෑ. දරුවෙකුගේ අධ්‍යාපනයට ඇත්තටම යොමු කරන්න ඕනේ ඇත්තම කිව්වොත් ගර්භණී කාලේ ඉඳලම. ඒ කියන්නේ දැන් අපි අසා තියෙනවා අපි අත්දැකීමෙන් දන්නවා මේ කුස තුල ඉන්න දරුවට මව කියන යම් දේවල් ඇහෙනවා. එයා ඒවට අහුම්කම් දීගෙන ඉන්නේ. එයා නිරන්තරයෙන් මවගේ කුස තුල ඉඳලා
සමහරක් ඔය දැන් සාමකම ඒ නිසානේ අර කියන්නේ ඔය මේ ලස්සන කතන්දර හිත නිවන දේවල් හිත නිවන මියුසික් අර ඒ හැමදේම මේ ඒ මවට දැනෙන විදිහටම එයාගේ කුස තුළ දරුවටත් දැනෙනවා. ඉතින් අර මොකද ඒක අර මේ මම හිතන්නේ බටහිර මොකක් හරි පොතක මම කියලා තියෙන දෙයක්. ඒ අම්මා හැමදාම මේ රැට රාත්‍රියට නිදාගන්න ඉස්සෙල්ලා එයා ආස පොතක එක චැප්ටර් එකක් කියවනවා. පස්සේ මේ දරුවා ඉපදුනාගෙන් පස්සේ යාට කතා කරන්න පුළුවන් වුණාට පස්සේ එයා අර පොත හොයනවා. ඒ කියන්නේ ඒ දරුවා හැමදාම රැට ඒ අම්මා කියවන දේ අහගෙන ඉඳලා තමයි එයා කුස තුළ නිදාගෙන තියෙන්නේ. ඉතින් දරුවාට යන්තම් දැනුම් තේරුම් වයසට ආවාකින් පස්සේ එයාට හරි හුරු පුරුදු ගතියක් දැනෙනවා අර පොත දැක්කකින් පස්සේ. ඉතින් අපිට දැන් ඒවා පරීක්ෂණ කරලා ඔප්පු කරලා තියෙන දේවල්. ඉතින් අපිට ඒ නිසා අපිට ලොකු අවධානයක් දෙන්න ඕනේ දරුවා කුස තුළ ඉන්න අවස්ථාවේ ඉඳලම තමයි එයාට හොඳ අධ්‍යාපනයක්, ඒ කියන්නේ යහපත් දෙයක්. අධ්‍යාපනය කියන එකෙන් මම අදහස් කරන්නේ පොතේ දැනුම විතරක් නෙමෙයි. හොඳ සමාජ වටපිටාවක්, ඒ කියන්නේ එයාගේ අනාගතය සාර්ථක කරගන්න හැම අතින්ම දියුණු වෙන අධ්‍යාපන ක්‍රමයක් ලබා දීම දරුවා කුසේ පිළිසිඳ ගත්ත දවසේ ඉඳලම අපේ දෙමව්පියන් ළඟ දරුවා ඉන්න අවසාන දවස දක්වාම කෙරෙන්න ඕනේ දෙයක්. ඒක නවත්තන තැනක් නැහැ. ඇත්තටම හැමදාමත් අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන්. හැමදාමත් අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. සාරධර්මත් මේ අධ්‍යාපනය කියන කොටසත් එක්ක අයිති වෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ සාරධර්ම අධ්‍යාපනයේ මේ පුළුල් විෂයක් වූ කාරණාව ගැන කතා කරනකොට දරුවන්ට ගර්භණී කාලේ ඉඳන්ම නැත්තම් මුල්ලමාවිය සංවර්ධන කාලේ ඉඳන්ම දරුවාට ඒ අධ්‍යාපනය ලබා දීමේ වටිනාකම තියෙන්නේ. අධ්‍යාපනය දෙන්න ඕන කාල සීමාව ගැන කතා බහ කරා වගේම ඊළඟට අපි කොහොමද දරුවාගේ ඉගෙන ගන්න හොඳම තැන තෝරගන්නේ අපි සමහරලාට හිතනවා වයිතමනේ හොඳම ගණන්ම තැනට තමයි යවන්න ඕනේ. නැතිනම් අපි හිතනවා මේ අපි අර කියන්නේ හොඳම ඉහළ පැලැන්තියේ ඉන්න දරුවෝ ඉන්න ඉස්කෝලේටම තමයි අපේ දරුවෝ ඇතුළත් කරන්න ඕනේ කියලා. එහෙම වටපිටාවක් අපිට තියෙනවා. එහෙම හොඳ ස්ථානයක් තියෙනවද දරුවෙකුට අධ්‍යාපනය ලබන්න? හොඳම තැනක් තියෙනවද? ඒ කියන්නේ අනිකුත් පාසල එතකොට හොඳ නැහැ කියලා කියනවද? අනිකුත් මධ්‍යස්ථාන හොඳ නැහැ කියලා කියනවද මේ? නෑ එහෙම අපිට එහෙම ඇත්තටම වර්ග කරන්න බෑ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇත්තටම දැන් අපි දැනට අපි ලංකාවේ අධ්‍යාපනය කියලා ගන්නෙ මෙහි තියෙන විභාග පාස් කිරීමේ ක්‍රමයක් නේ, විභාග සමත් වීමේ ක්‍රමයක් නේ. විභාග සමත් වීමට නම් ඇත්තටම ඕනම අධ්‍යාපන ආයතනයක් සුදුසුයි. ඒ කියන්නේ ඕනම පාසලක් ඕනම ආයතනයක් මොකද එකම විභාග තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉගෙන ගන්න දරුවා මොන පාසලේ ඉගෙන ගත්තත් එයාගේ ඒම් එකට එයා යනවා. ඒ නිසා අර ඒ විභාග දැනුම ලබා දීමට නම් ඉගෙන ගන්න තැන ඇත්තටම අදාළ නැහැ. නමුත් අර සමාජ වටපිටාව එයා ඇසුරු කරන ළමයි ඒ පාසලේ තියෙන වටපිටාව ඒ පාසලේ මොනතරම් දුරට ලංකාවට ගැලපෙන සංස්කෘතියක් තියෙනවද, ඒ සාරධර්ම වලට උදව් කරනවද, අපි සිංහල බෞද්ධ සංස්කෘතියකටනේ අපි පුරුදු වෙලා තියෙන්නේ. ඒ දැනුම ලබා දෙන්න තැන් ආයතන මොකද්ද? ඉතින් අර ඒ වගේ දේවල් කීපයක් තීරණය කරන්න පුළුවන් දෙමව්පිය විදිහට අපිට ඔබට. නමුත් අර ඉගෙන ගන්න දේ විතරක්, ඒ කියන්නේ විභාග සමත් වීමේ අරමුණින්ම නම් පාසල් යවන්නේ මොන පාසලත් එක සමානයි. හැබැයි දරුවෙක් පාසලකට හෝ ලදරු පාසලකට ඇතුළත් කිරීමට පෙර ඔබගේ අවශ්‍යතාවයන් ඔබ සහ ඔබගේ පවුලේ අවශ්‍යතාවයන් දරුවා අනාගතයේ ඉන්න ඕනි තැන, දරුවගේ මානසික මට්ටම මොන තැනකද තියෙන්න ඕනේ, යා මොන වගේ සාරධර්ම වලින් පරිපූර්ණ දරුවෙක්ද වෙන්න ඕනේ කියන දේවල් බලලා ඒකට ගැලපෙන ආයතනයකට දරුවව දැම්මනම් ඔබගේ බලාපොරොත්තු සාර්ථක කරගන්න ඒක ලේසියි. ඉතින් අපි හිතනවා හොඳම තැන කොහෙද? ඒක තමයි අධ්‍යාපනය ලබන්න පුළුවන් හොඳම තැන කොතනද කියන එක ගැනට වඩා උගන්වන්නේ කවුරුන්ද? නැත්නම් ඉගෙනගත්ත බොහෝ දේවල් කොහොමද ඕන් ජීවිතේට අපිට උගන්වන්නේ? අන්න ඒ තමයි හොඳම තැන කියලා අපි හිතනවා, විශ්වාස කරනවා. දැන් මේ දවස්වල නම් අපි මම හිතනවා අපිට ශ්‍රේණි මට්ටමින් පාසල් පටන් අරන් තියෙනවා. ඒ ශ්‍රේණි මට්ටම අනුව මොකද අවුරුදු දෙකකට පස්සේ පාසල් යන බොහෝ දරුවන් තවමත් ඔන්ලයින් අධ්‍යාපනයත් හදාරන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අමතර පන්ති වලට යන්නේ නැති නිසා ඔන්ලයින් අධ්‍යාපනය හදාරන අවස්ථාවක් තියෙනවා. ඔන්ලයින් අධ්‍යාපනය ගැන කතා බහ කරනකොට මට හිතුණා කතා කරන්න දැන් දරුවන්ට ඉගෙන ගන්න වෙලාවක් නැහැ නේ.
ඒ කියන්නේ දරුවන්ට තියෙන විෂයන් එක්ක විෂයන් 10ත් එක්ක දරුවෝ හරීම අපි කියන පැක් වෙලා කියලා. නැත්නම් කියන මේ කාල කලමනාකරණයක් නැතුව ඔක්කොම එක පන්තියක් ඉවර වෙච්ච ගමන් අනිත් පන්තියට ඉඳ ගන්නවා. ඒ පන්ති ඉවර වෙච්ච ගමන් අනිත් පන්තියට ඉඳ ගන්නවා. ඒ කියන්නේ මේක අපි කියනවා මොකද්ද මේ ක්‍රමවේදෙල්ල කාලය කලමනාකරණය කර ගැනීමක් නෑ. දරුවන්ට කිසි සැලසුමක් නෑ කියලා. මොකද ඔබතුමී හිතන්නේ කියලා? ඔව් අපි ඒ ගැන අපි ඒ ගැනත් කතා කරන්න ඕනේ. ඉතින් ඇත්තටම දැන් මේ දවස්වල දරුවෝ ගෙදර ඉඳලානේ ওই සියල්ල කරන්නේ ගෙදර ඉඳලා. ඉතින් එතකොට දැන් ඔය දරුවෝ දැන් ඔය මේ මහර්ග කිව්වා වගේ එහෙම පැක් වීමට හේතුව දරුවන්ට දැන් පාසලට යන කාලේ නම් පාසලෙන් ඉගෙන ගන්නවා ඊට පස්සේ ගෙදර එනවා ඕනනම් අමතර පන්ති එකකට දෙකකට යනවා ඇති. නමුත් දැන් ගෙදර ඉන්නකොට මුළු ඇත්තටම දවසෙන් පැය 20ක් විතර මේගොල්ලෝ අධ්‍යාපන කටයුතු වල ඒ කියන්නේ පාසලෙන් උගන්වන ඔන්ලයින් ක්ලාසස් වලටත් ඉන්න ඕනේ. අමතර පන්ති වල ගුරුවරුත් Tamanට හිතුන වෙලාවලට මේ පන්ති දානවා. ඉතින් ඒකට අර දරුවා දැඩි පීඩනයකට ඒ කියන්නේ අපි ඇත්තටම අපිට පිටින් බලන් හිටියාම හිතෙන්නේ දරුවෝ ගෙදරට වෙලා නිකන් ඉන්නවා කියලා. නමුත් ඒගොල්ලන්ට ඇත්තටම ඉස්සරටත් වඩා අනවශ්‍ය පීඩනයක් ලැබිලා තියෙනවා මේ ඔන්ලයින් ක්ලාසස් හින්දා. ඉතින් අර වාසනාවකට වගේ මේ කරදරය මේ කොරෝනා වසංගතය ඉවර වුණොත් අර සුපුරුදු පරිදි ඉස්සර විදිහට පාසලේ වැඩ කටයුතු පටන් ගත්තොත් මේ කරදරෙන් පොඩ්ඩක් දරුවන්ට මිදෙන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම අපි බලමු දැන් නිවසේ දරුවා ඉගෙන ගන්න පරිසරය මොන වගේ දෙයක් වෙන්න ඕනේද කියලා. කියන්නේ දරුවාට ඉගෙන ගන්න සුදුසු පරිසරයක් නිවසේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ දරුවාට එයාගේ මේ එයාට සතුටින් ඉගෙන ගන්න බෑ. දැන් සමහරක් දෙමව්පියෝ වැඩිහිටියෝ දරුවට නිතරම බනිනවා මෙයා පාඩම් කරන්නේ නැහැ, වැඩ කරන්නේ නැහැ, හැම වෙලෙම සෙල්ලම එහෙම කියලා. නමුත් අපි හොයලා බැලුවොත් ඒ දරුවගේ ගෙදර ඒ දරුවට පාඩම් කරන්න සුදුසු පරිසරයක් තියෙනවද කියලා කොහෙත්ම නැහැ. කියන්නේ ඒ ගෙදර හැම වෙලෙම කෑ ගහනවා, ගෙදර හැම වෙලෙම අමුත්තු පිළිලා ඊටමත් ශබ්දයෙන් රූපවාහිනී ගුවන්විදුලි ඒවා දාලා ඉතින් අර ඒ වටපිටාව කොහෙත්ම සුදුසු නැහැ දරුවට මානසික ඒකාග්‍රතාවයක් තියාගෙන පාඩම් කරන්න. නිසා පළවෙනියෙන්ම ඉගෙන ගන්න දරුවෙක් ඉන්න ගෙදරක් තියෙනවා නම් ඔබට ඒ දරුවට උගන්වන්නත් උවමනාවක් තියෙනවා නම් එයාට සුදුසු පරිසරයක් එනිවසේ හදලා දෙන්න ඕනේ. අපිට ඒකට ලොකු ගයක් ඕනේ නැහැ තියෙන කුඩා ගෙදර හරි නියමිත තැනක් වෙන් කරලා දෙන්න ඕනේ දරුවන්ගේ පාඩම් වැඩ කටයුතු කරන්න. ඉතින් ඒ තැන එයාට නිශ්ශබ්ද පරිසරයක් තියෙන්න ඕනේ. වටපිටාව බොහොම සාමකාමී වෙන්න ඕනේ. ඊට පස්සේ එයාට අවශ්‍ය දේවල් පුටුවක් මේසයක් තිබිලා ඊට පස්සේ එයාගේ පොත් ටික තියාගන්න තැන එයාගේ කලමනා ටික එක තැනකින් තියාගෙන එයාට අවශ්‍ය වෙලාවට ගන්න විදිහට ඒ වගේ පුංචි තැනක්. ඒ කියන්නේ අපේ තමන්ගේ තියෙන එක කාමරයයි නම් ඒ කාමරේ පැත්තක හරි දරුවට වෙන් වූ එයා ඒ දරුවටම අයිති තැනක්. එයාගේ පාඩම් කිරීමට වෙන් වූ කොටසක් එයාට හදලා දෙන්න ඕනේ. එතකොට එයාට දරුවට හැඟීමක් එනවා මම මේ තැන ලස්සනට තියාගන්න ඕනේ. මේ තැන මම මගේ පොත් ටික පිළිවෙලට තියාගන්න ඕනේ. ඒ ටික අසුර ගන්න හැටි ඒ පිළිවෙල ඒ සියල්ල දරුවා එතනින් ඉගෙන ගන්නවා. ඉතින් ඊට පස්සේ යාට පුළුවන් නම් අවට පරිසරයේ පේන තැනක් නම් එයාගේ හිත නිදහස් වෙනවා. එහෙම නැතුව අර ඒ පරිසරය හදලා දීලා ඉවර වෙලා දරුවා ඉගෙන ගන්න නැත්නම් දෙමව්පියෝ මැසිවිලි කිව්වට කමන්නේ නැහැ. නමුත් දෙමව්පිය තමන්ගෙන් සිද්ධ වෙන්න ඕනි දේ ඉටු නොකර අර දරුවත් අර කලබලකාරී පරිසරයේ අස්සෙම තියාගෙන යාට කිසිම නිදහසක් නොදී එයා වැඩ කරන්නේ පාඩම් කරන්නේ ඉස්කෝලේ වැඩ කරන්නේ කියලා කෑ ගැහුවට ඇත්තට මේක තේරුමක් නැහැ. නිසා මුලින් ඔබ අදම පටන් අරගෙන දරුවාට නිදහස් පරිසරයක් හදලා දෙන්න ගෙදර. ඒක එයාගේ ඒ තැන එයාගේ. ගෙදර ඔබේ වුණාට ඔබේ සාම්පුරුෂයාගේ වුණාට දරුවා පාඩම් කරන ස්ථාන දරුවාගේ. එයාටත් ගෙදර කොටසක් තියෙනවා. ඉතින් එතනින් පටන් ගන්න. එතනින් පටන් අරගෙන දරුවාගේ දැන් මේ තරම් දවසක් දරුවා දැන් ඉස්කෝලේ පටන් ගන්නවානේ. දැන් ඒතකොට මේ තරම් දවසක් දරුවා නිදහසේ එයාට ඕන විදිහට වැඩ කරගෙන හිටියා. නමුත් අරමුණක් ඇතුව එයා අධ්‍යාපනයේ යෙදවෙන්න පටන් ගන්න ඕන කාලේ දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මුලින් ඉඳලාම එයාට පළවෙනියෙන්ම පටන් ගන්න මුලින් ඉඳලාම අද ඉඳලාම ඒ දෙයට හුරු කරොත් ඔබගේ හිතේ තියෙන
තැනට අපේ දරුවා යන එක වළක්වන්න කාටවත් බෑ. හරි. ඉතින් අපේ දරුවා උගතෙක් වෙනවාට වියතෙක් වෙනවාට අපි හැමෝම කැමති. ඒ නිසා තමයි අපි උගත් දරුවන් බිහි කරන්න, නැනවත් දරුවන් බිහි කරන්න මේ කතා බහ මේ සංවාදයේ අත්‍යවශ්‍යටි කියන්නේ. මේ සිනහස් කංගුල වැඩසටහනෙන් අපි කතා බහ කරන අපි කිව්වනේ අද කතා බහේදී දරුවන්ට අපි කොහොමද දෙමව්පියන් විදිහට උදව් කරන්නේ? අපේ දරුවන්ට කොහොමද අපි අධ්‍යාපනයේ වෙනුවෙන් අත්වැලක් සපයන්නේ? මේ කාරණාව කියන බොහෝ දෙනෙක් හිතනවා මේ මම මගේ දරුවට ඒ අධ්‍යාපන කටයුතු වල නිතරම උදව් කරනවා. මේ උදව් කිරීම සම්බන්ධයෙන් අපි වෙනස් විදිහට බලන්න ඕනේ. කොහොමද මේ වෙනස? ඔබ හොඳ විදිහට උදව් කරන්නේ? නැත්නම් ඔබ කොහොමද ඒ කියන්නේ නිසි විදිහට කරනවද? නැත්නම් අර අපි කියනා වගේ ගැළපෙන්නේ නැති ක්‍රමයකින් උදව් කරනවද කියන එක ගැන අත්දැක බලන්න හොයන්නයි මේ සූදානම. බොහෝ වෙලාවට වෛද්‍යමය අපි දැකලා තියෙනවා දරුවෝ සමහරවිට පාඩම් කරනවා අම්මලා කියනවා මම උදව් කරනවා. කොහොමද උදව් කරන්නේ? ළමයා මොන හරි අහනකොට අම්මේ හතරක් චක්‍රේ කියන්නකො පොඩ හතරක් අට කීයද? මේ ගණන් හදන ගම දරුවෝ අහනවා. අම්මා ආදරයට කියලා දෙනවා උත්තරේ. කියන ළමයා ගාන හදනවා. හැබැයි එතනදී තවත් එක පාඩම මගේ ඇරලා නේද? ඒ කියන්නේ අපිට අනිසි විදිහට අපි දරුවන්ට අධ්‍යාපනයට උදව් කරනවා. උදව් කරන්න ඕන ওই ක්‍රමයට නෙමෙයි නේද? ඒක තමයි. එහෙම ඇත්තටම ඒක හරි වටිනවා. ඒ ඇත්තටම උදව් කිරීම කියන්නේ ඒක නෙමෙයි. දරුවව ඒ පැත්තට යොමු කිරීමයි කරන්න ඕනේ. දැන් අපි මුලින්ම අපි කතා වුණානේ දැන් දරුවට නියමිත ස්ථානයක් හදලා දුන්නානේ. ඉතින් දැන් ඊට පස්සේ දැන් අම්මයි තාත්තයි හිතනවා හරි දැන් මෙයා තනියෙන් මෙතනටලා පාඩම් කරන්න ඕනේ. මෙයා තනියෙන් මෙතනටලා වැඩ කරන්න ඕනේ. නමුත් ඒක එච්චර ප්‍රායෝගික නැහැ. දරුවා අපි කියනවා ඒ ට්‍රැක් එකට වැටෙන්න ඕනේ. ඇත්තටම අපි යාව අධ්‍යාපනය කියන පාරට දාන්න ඕනේ. ඒ හරි ට්‍රැක් එකට වැටුනහම එයා තනියම යනවා. නමුත් ඒ ට්‍රැක් එකට දාගන්න එක ටිකක් ලේසි වැඩක් නෙමෙයි. ඉතින් ඒකට වැටෙනකන් මොකද දරුවෝ හැම වෙලේම බලන්නේ සෙල්ලම් කරන්න ටීවී මොකද ඒගොල්ලෝ ආසාව තියෙන වෙන දේවල් වලට කුඩා දරුවෝ කියන්නේ එහෙමයි. ඒ කියන්නේ කුඩා දරුවෝ හැමතිස්සෙම පාඩම් කරන්න ඉස්කෝලේ වැඩ කරන්න නෙමෙයි ඒගොල්ලෝ ආස ඇත්තටම වෙන දේවල් වලටනේ. ඒ නිසා චුට්ටක් පුරුදු වෙනකන් අම්මට පුළුවන් නම් අම්මගේ කාලේ චුට්ටක් වැය කරලා දරුවත් එක්කම එයාගේ මේසෙන් වාඩි වෙලා ඉතින් දරුවා එයාගේ වැඩ ටික කරනවා අම්මට පුළුවන් අම්මගේ වැඩක් කරගන්න අම්මගේ වැඩක් කියන එකෙන් අදහස් වෙන්නේ ෆෝන් එකේ සමාජ ජාල වෙබ් අඩවි වලට ගිහිල්ලා ඒ සෝෂල් මීඩියා බලන එක නෙමෙයි. ඒකට දරුවත් එනවා චුට්ටකින් ඒව බලන්න. ඒ වගේ දෙයක් නෙමෙයි ෆෝන් එක පැත්තකටම දාන්න ඕනේ. ෆෝන් එකෙන් මිදෙන්න ඕනේ වෙලාවේ. ඔබට පුළුවන් ඔබට මොන හරි දෙයක් ඉගෙන ගන්න වෙලාව ඔබත් පොතක් අරන් පොතක් කියවන්න පුළුවන්. එහෙම නැත්නම් එතන ඉඳලා මහුමක් ගෙතුමක් කරන්න පුළුවන්. වෙන යම් දෙයක්. එතකොට දරුවා එයාගේ වැඩේ කරනවා ඔබ ඔබේ වැඩේ කරනවා. ඔබට හැකි අවස්ථාවලදී දරුවට අවධානය දෙන්න පුළුවන් මොකද්ද කරන්න කියලා. ඊට පස්සේ දැන් දැන් ඔබට යම් අත්දැකීම් තියෙනවා නම් අධ්‍යාපන සම්බන්ධයෙන් ඔබට දරුවත් එක්ක පොඩි සාකච්ඡාවක් දාන්න පුළුවන්. කොහොමද මෙයා මේ වසරක අධ්‍යාපන කටයුතු කරන්නේ කියලා. එතකොට එතනදි තමයි ওই කලමනාකරණ කියන එකේ වැදගත්කම කියන්නේ. එතකොට අපි හිතුවොත් කුඩාම දරුවෙක් නම් එයාට විෂයන් 4-5ක් තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය ශිෂ්‍යත්වයට එනකන් එහෙමනේ. ඊට පස්සේ සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ කරනකොට ඒගොල්ලන්ටත් අදාළ විෂය නිර්දේශයක් තියෙනවා. ඉතින් දරුවත් එක්ක සාකච්ඡා කරලා දවසකට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය කොච්චරද? එහෙම නැතුව අර දොඩංගොඩ බදාගත්තා වගේ ඔක්කොම වැඩ ටික එකට කරන්න ගියොත් ඒක සාර්ථක නැහැ. ඉතින් දරුවත් එක්ක එකතු වෙලා ඇත්තටම පොඩි කාලසටහනක් හදාගන්න පුළුවන්. මේ දවසේ මේ පැය ඇතුළතදී මම මේ විෂය තමයි කරන්නේ. එතකොට දැන් මේ දරුවන්ට පැය 24ම පාඩම් කර ඉන්නත් බෑනේ. ඇත්තටම කුඩාම දරුවෙක් නම් ඉස්කෝලේ 5 පන්තියට එනකන් දරුවෙක්ට පැය එකමාරක් දෙකක් වැඩ කරාම ඇති. ඊට පස්සේ 6 වසරේ ඉඳලා උසස් සාමාන්‍ය පෙළ මට්ටමට එනකන් දවසට පැය 2-3ක් වගේ වැඩ කරා නම් ඇත්තටම ඇති. හරියට කරන්න ඕනේ. හැබැයි ඒ පැය 2-3 අවධානය පාඩමට විතරයි දෙන්න ඕනේ. ඊපස්සේ සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ කරන දරුවන්ට නම් ඊට වඩා වැඩි කාලයක් දෙන්න වෙනවා. ඉතින් දැන් ඉස්සෙල්ලම දරුවත් එක්ක කතා කරගන්න ඕනේ අපි දවසට කොච්චර වෙලාවක්ද මේ පාඩම් වැඩ කටයුතු කරන්න කියලා. පැය 3යි නම් ඒ පැය 3 අපිට කොටස් වලට බෙදා ගන්න පුළුවන්. මේ එක විෂයක් අපි ගණිතයට පැය භාගයක් දෙනවා. විද්‍යාවට මේ වෙලාව ඒ විදිහට කාලසටහනක් හදාගන්න පුළුවන්. ඒතකොට ඔබ ගෙදර නැති අවස්ථාවේදී දරුවට තනියම එයාගේ වැඩ කටයුතු කරන්න පුළුවන්. මොකද කාලය බෙදලා දීලා තියෙන්නේ මේ වෙලාව ඇතුළතදී මේ ටික කරන්න ඕනේ. ඉතින් එතකොට එයාට අරමුණක් එනවා. නැත්තම් එයාට තේරෙන්නේ එයාට පේන්නේ මුළු විෂය නිර්දේශයක්මනේ. විෂය නිර්දේශයම ගත්තොත් ලොකු ප්‍රමාණයක්. ඒක එකපාර කරන්න බෑ. නමුත් ඔබට මතකයි
දුටු ගැමුණු කුමාරයා අර ගෙදරකට ගිහිල්ලා අර උණුවෙන් කිරිබත් කනකොට ඒ ගෙදර හිටපු ආච්චි කියලා දුන්නානේ ඔහොම එකපාරට කාලා හරියන්නේ නැහැ. කොටසින් කොටස පැත්තෙන් පැත්ත කෑවහම තමයි අර අපහසුාවක් නැතුව පිඟානම ඉවර කරගන්න පුළුවන්. ඒ වගේ ඒ උදාහරණෙම තමයි මෙතනටත් හරියන්නේ. එකපාරට ලොකු විශේෂ නිර්දේශයක් දැක්කහම බය වෙලා මේක කරගන්නේ කොහොමද කියලා හිතන්නේ නැතුව කොටස පොඩි ඒ කියන්නේ එක දවසකට එක මාතෘකාවක් එක විෂයකින් එක මාතෘකාවක් හරියට කියවගත්තා ඇති. ඊට පස්සේ ඊට අදාළ ප්‍රශ්න පත්‍රයක් අරගෙන එකෙන් ප්‍රශ්න දවසට 2-3ක් කරා නම් ඇති. ඉතින් ඒ විදිහට හුරු වෙලා සතියක් 2ක් මාසයක් වගේ යනකොට දරුවට තේරෙනවා මෙයාට මේ වැඩේ දැන් අපිට කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ මට්ටමට එනකන් දෙමව්පියෝ පිටිපස්සෙන් ඉන්න ඕනේ ඇත්තටම. ඉතින් ඒ විදිහට එතකොට දැන් එයා දවසට පැය 2යි නම් වැඩ කරන්නේ. ඒතර පාසල් ගිහිල්ලා ඇවිල්ලා පැයක් 2ක් සෙල්ලම් කරලා පොඩි වෙලාවක් ටීවී බලලා ඊට පස්සේ පාඩම් කරන්න වාඩි වුණාම එතනදී එයා ඒකටම ફોකස් කරන්න ඕනේ. ඒ පැය 2-3 එයා ඒ අධ්‍යාපන කටයුතු විතරයි කරන්නේ. ඉතින් එතකොට එයාට මහන්සියක් නෑ. ඒ වැඩේ ඉවර කරාම එයාට ආපහු එයාගේ අවශ්‍ය දේ කරන්න පුළුවන්. ඇත්තටම සාර්ථකව අධ්‍යාපන හදාරපු ඕනම දරුවෙක් බැලුවොත් ඒ ක්‍රමයට තමයි ගිහින් තියෙන්නේ. ඒතර මහන්සියක් නැතුවම එයාට එයාගේ අධ්‍යාපන කටයුතු ටික කරගන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට අවශ්‍ය විභාගයට ලෑස්ති වෙන විදිහට. දැන් අධ්‍යාපනය වගේම දරුවන්ට අපි කියනවානේ මේ පන්තියෙන් පන්ති ඉවර වෙන්න ඉගෙන ගන්න ඊළඟ පන්තියට යන ඊළඟ පන්ති. දැන් පන්ති නැති වුණාම සමහරවිට අම්මා කියනවා දැන් අද උගන්වපු ටික බලා ගන්න නැද්ද? නැත්නම් මේ පොත කියව ගන්න නැද්ද? ඒ කියන්නේ දරුවන්ට කිසිම වෙලාවක විවේකයක් නැහැනේ. ඒ නිසාම අපි මතක් කරමු දරුවන්ට ඉගෙන ගන්නවා වගේම දෙමව්පියන් දැනගන්න ඕන දරුවන්ට පුංචි විවේකයකුත් දෙන්න. ඒ විවේකය කොහොමද ලබා දෙන්නේ අපි? ඔව්. දැන් ඔයා අර කිව්වා වගේ ඒක තමයි දැන් හැම වෙලෙම පාඩම් කරන්න කියලා කියන දේ තමයි දෙමව්පියෝ කරන ලොකුම වැරද්ද. මොකද දරුවෙක්ට පැය 24ම පොතේ ඉන්න බෑ ඇත්තටම. දරුවෙක් පැය 24න් පැය 3ක් මම මුලදිත් කිව්වා වගේ පැය 3ක් හරියටම එයා අධ්‍යාපනයේ දෙනවා නම් ඒක ඕනවටත් වැඩි. එතකොට ඒ අම්මට තාත්තටත් කරදරයක් නෑ. එයා පැය 3යි මේසෙ ළඟ ඉඳගෙන පාඩම් කරන්නේ පැය 3 හෝ ඒක දරුවගේ දරුවට වෙනස් වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට ඊට වඩා වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. ඉතින් එතකොට අර දැන් ඒ දේ කරන්නේ නැතුව තමයි ඔය පුළුල් විදියට හැම වෙලෙම පාඩම් කරන්න කියන්නේ. එතකොට අම්මගේ වැඩේ පාඩම් කරන්න කියනවා. දරුවා මේසෙ ළඟ හිටියට එයා කොයි වෙලෙවත් පාඩම් වැඩ කරන්නේ නැහැ. එයා හැම වෙලෙම සමහරවිට දවසෙන් වැඩි කාලයක් එයා මේසෙ වාඩි වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් එතනදී කිසිම වැඩක් කෙරිලා නැහැ. ඒ නිසා තමයි මම කිව්වේ හරියට කාලසටහනක් හදාගෙන මේ වෙලාවට මේ දේ කරන්න ඕනේ. ඊට අමතරව අම්මට පුළුවන් පොඩ්ඩක් දරුවගේ පොත් ටික නිකන් බලන්න සැරෙන් සැරේට මෙයා මොනවද කරලා තියෙන්නේ කියලා. දැන් අපි දරුවන්ට තියෙනවානේ අච්චු පොත් තියෙනවානේ. ඉතින් දැන් මේ බුද්ධ ආගම අච්චු පොත දීලා මේක පාඩම් කරන්න කිව්වට ඒක සාර්ථක නැහැ. දැන් එයාට කියන්න පුළුවන් මේ පාඩම ඔයා කියව ගන්න. මේ පාඩමේ අමාරු තැන් ඔක්කොම ඔයා පාඩම් කරන්න ඕනේ. ඊට පස්සේ වැදගත් කියලා හිතෙන තැන් පැන්සලෙන් යටින් ඉරි අඳින්න. ඊට පස්සේ ඒ දේ පැයක් ඇති නේ දේ කරන්න. ඊට පස්සේ අම්මට පුළුවන් චෙක් කරලා බලන්න මෙයා මේ දේ කරලාද කියලා. ඊට පස්සේ පොඩ්ඩක් මැදින් ප්‍රශ්න ටිකක් අහලා බලන්න පුළුවන් මෙයා හරියටම පාඩම් කරලාද කියලා. එතකොට ඒ දේට එයාට ගිහින් තියෙන්නේ පැයක් වගේ. ඉතින් ඒ අම්මගේ අර තදබල අධීක්ෂණය යටතේ තමයි මේ පැය වැඩ කරේ. එහෙම නැතුව නිවාඩු දවසකට අම්මා පැය 24ෙම ඔයා පාඩම් කරන්න කිව්වට ළමයා මොකුත් කරලා නැහැ. ඉතින් අර ක්‍රමයට ගියා නම් දරුවටත් ඒක ලොකු පහසුවක් අම්මටත් පහසුවක්. ඒක හරිම ප්‍රායෝගිකයි. හරි. ඉතින් දරුවන් ගැන කතා බහ කරන දරුවන්ගේ අධ්‍යාපනයේ වගේම උන්ගේ මනස වර්ධනය කරන අනිකුත් සාධක පිළිබඳව අපි කතා බහ කරමින් ඉන්නවා. තවත් බොහෝ දේවල් සෙනෙහස් කංගුල වැඩසටහන තුළින් ඔබට තේරෙන කරන්න සෝදානමින් ඉන්නකොට අපි සෝදානම් ඉක්මනින් කෙටි විරාමයක් ලබා ගන්න. කෙටි විරාමකින් අනතුරු නැවත වතාවක් සූදානම් සෙනෙහස් කංගුල වැඩසටහන ඔබ වෙනුවෙන් ගෙන එන්න. අභිමානවත් ඡායාග්‍රහණයක සම්භාවනීය ප්‍රවිෂ්ටි ඔබට නිරන්තරයෙන් තිරණ කරන ජයමග රූපහානි නාලිකාවත් එක්කයි රැඳී ඉන්නේ සිකුරාදා දවසේදී. ඉතින් අපි කතා බහ කරමින් ඉන්නේ ඔබේ දරුවාගේ අධ්‍යාපනයට දෙමව්පියන් විදියට අපි කොහොමද උදව් කරන්නේ? ඒ උදව් උපකාරය කොයි විදිහේ උදව්වක් විය යුතුද? මේ කාරණාව ගැන කතා බහ කරමින් ඉන්නේ ඔබේම වෛද්‍යතුමියත් එක්ක කොළඹ රිච් විද්‍යාලය ළමාරෝහලේ වෛද්‍ය දීපිකා සොමතිලක වෛද්‍යතුමිය. වෛද්‍යතුමනි මේ අධ්‍යාපනයේ වගේම දරුවන්ට විවේකය ගැන අපි කතා බහ කරලා තමයි අපි විරාමයක් ලබා ගත්තේ. හැබැයි මේ විරාමයට යන්න පෙර ආතු අපි කතා කරපු දේ තවත් තියෙන කොටසක් කියලා මට හිතුණා. ඒ තමයි දරුවෙක්ගේ විවේකය. ඇයි අපි විවේකයක් දෙන්නේ? මේක මම හිතනවා මේක වැඩිපුර විස්තර කරොත් දෙමව්පියන්ට වැඩියෙන් තේරෙවි කියලා. අපිට වැඩිහිටියන්ටත් උනේ කුඩා දරුවන්ට ඊට වඩා විවේකයක් අවශ්‍යයි. ඒයි. ඒක තමයි. දැන්
ඇත්තටම විවේකය කියන එක අත්‍යවශ්‍යයි. විශේෂයෙන් රාත්‍රී නිින්ද. කොයිතරම් ලොකු විභාගයකට ලෑස්ති වුණත් මොනතරම් වැඩ අධික වුණත් කොහොම වුණත් ඒකට සූදානම් වෙන්න හොඳ විවේකයක් මොළයට ලැබිලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි දන්නවා කර්මාන්ත ශාලාවක යන්ත්‍ර සූත්‍ර මුළු දවසේම වැඩ කරලා මුළු රාත්‍රියත් වැඩ කරලා පහුවදත් ඒ විදිහටම වැඩ කරන්න ගියොත් ඉක්මනින් මේ යන්ත්‍ර සූත්‍ර ටික අබලන් තත්ත්වයටපත් වෙනවා. යන්ත්‍ර සූත්‍ර වලටත් යම් පැය ගානක විවේකයක් දෙන්න ඕනේ. ඉතින් ඒ යන්ත්‍ර සූත්‍ර වලට එහෙම විවේකයක් ඕන නම් අපි මනුෂ්‍ය ශරීරයට අවශ්‍ය වෙන විවේක ගැන කතා කරන්නත් ඕනේ නෑනේ. මනුෂ්‍ය ශරීරය කියන්නේ මනුෂ්‍ය මොළය කියන්නේ නිරන්තරයෙන් විවේකයේ ඕනේ දෙයක්. එහෙම නැත්නම් ඒක ඕනවට වඩා වැඩියෙන් පාවිච්චි වුණාම ඉක්මනින්ම අබලන් තත්ත්වයටපත් වෙනවා. කියන්නේ කරගෙන යන වැඩ ටික කරගන්න බැරි වෙනවා. ඉතින් ප්‍රධානම දේ සුව නිින්දක් ලබා දෙන්න ඕනේ. හැමදා කියන්නේ ඕනම දරුවෙක්ට පාසල් යන වයසේ දරුවෙක්ට ඇත්තටම රාත්‍රී 10 වෙනකන් පාඩම් කරලා හොඳ නිින්දක් ලබාගෙන ආපහු පාන්දර 5ට නැගිට්ටනම් හොඳටම ඒ කාලේ හොඳටම ඇති යාගේ අධ්‍යාපන කටයුතු වලට. ඉතින් ඊට පස්සේ දැන් ඒ දේ අනිවාර්යයි. ඒ රාත්‍රී නිින්ද කියන එක අත්‍යවශ්‍යම දෙන්න ඕනේ. ඊට පස්සේ දැන් එයා මේසයක් ළඟට වෙලා පැය දෙකක් තුනක් එක දිගට පාඩම් කරනවා කියන්නකො විභාගයක් කිට්ටු වුණාම හෝ නිරන්තරයෙන් එතකොටත් එක දිගට පැය 3ක් පාඩම් කරනකොට එයාගේ මොළේ වෙහෙසටපත් වෙනවා. ඒ නිසා ඇත්තටම ගොඩාක් හොඳයි පැය භාගයක් වගේ එක දිගට එයාට වැඩ කරන්න දීලා පාඩම් කරන දෙයක් නම් නෝට්ස් කියවන්න හරි ඒ වගේ දේවල් වලට ඉඩ දීලා එතනදී විනාඩි 5ක 10ක පොඩි විවේකයක් දෙන්න පුළුවන්. එයාට පොඩ්ඩක් රවුමක් ගේ වටේ දුවලා ඉන්න පුළුවන්. හැබැයි ඒ විවේකය කියන එක ඔයගොල්ලෝ වරදව වටහා ගන්න හොඳ නැහැ. විවේකය කියන එකේ අදහස මොබයිල් ෆෝන් එකෙන් ගේම් එකක් කරන එක නන් නෙමෙයි. මොකද එතනදී වෙන්නේ තවත් ඇස වෙහෙස වීම සහ මොළේ වෙහෙස වීම. විවේකය කියන්නේ ශාරීරිකව කියන්නේ පොඩ්ඩක් දුවලා සෙල්ලම් කරලා ඈත අහස දිහා බලාගෙන ඉඳලා ස්වභාව ධර්මයත් එක්ක හැසිරීලා තමයි මේ විනාඩි 5 හෝ 10 ගත කරන්න ඕනේ. ඊට පස්සේ ආයි අලුත් වෙලා තමයි විනාඩි 5න් එයා ආපහු මේසෙ ළඟට එන්නේ. එතකොට එක දිගට එයාට පැය භාගයක් ආපහු පාසල් වැඩ කටයුතු කරන්න පුළුවන් බාධාවකින් තොරව. එන්න ඒ විදිහට කියන්නේ දරුවට මතක් කරන්න ඕනේ. එයා හිතලා විවේක ගත්තේ නැත්නම් ඇත්තටම දෙමව්පියෝ විදිහට ඔබට පුළුවන් දරුවට මතක් කරන්න දැන් ඔයා එක දිගට පාඩම් කරා නේද? පොඩි විවේකයක් අරගෙන එන්න කියලා. නමුත් අපේ දෙමව්පියෝ පුරුදු වෙලා තියෙන විවේකයේ දෙන්න නෙමෙයි. එයා චුට්ටක් එළියට ගිහලා සෙල්ලම් කරොත් පාඩම් කරන්න කියලා. නමුත් අර සාර්ථක අධ්‍යාපනයකට ඒ ක්‍රමේ නෙමෙයි හරියන්නේ. කරන්නේ මොකද්ද කියන එකට අවධානයක් දෙන්න ඕනේ. කරන වැඩේට හරියට ફોකස් කරන්න ඕනේ. අතරින් පතර මනසට හොඳ විවේකයක් ලබා දෙන්න ඕනේ. එහෙම වුණොත් එයා සාර්ථක අධ්‍යාපනයක් ගන්න යාට ලොකු පහසුවක් වෙනවා. සාර්ථක අධ්‍යාපනයක් ලබා ගන්න නම් එතුමිය සඳහන් කරා වෛද්‍යතුමිය හොඳ නිදසුනක් නැත්නම් හොඳ උදාහරණයක් තමයි යන්ත්‍ර සූත්‍ර. යන්ත්‍ර සූත්‍රයකට වුණත් විවේකයක් අවශ්‍යයි. ඒ වගේම යන්ත්‍ර සූත්‍රයක් වුණත් භාවිතා නොකර කාලයක් පුරාවට පවත්වාගෙන යනවා නම් ඒකත් යම්කිසි විදියකට අදාළ වෙන්න පුළුවන්. ඒ නිසාවෙන් ඔබ හිතන් හැම වෙලෙම ඔබේ දරුවා යන්ත්‍රයක් නම් ඔබ පාවිච්චි කරන්න ඕනේ. නැත්නම් ඔබ කරන කාර්යය නිසි විදිහට ක්‍රමානුකූලව කළ යුතුයි. ඕනම දෙයක් ඕනට වැඩි අවශ්‍යත් නැහැ. ඒ වගේම අවශ්‍ය නැහැ කියලා කියන්නත් බෑ. ඒ නිසා හැම දෙයක්ම ගානට අපි කියනවාට බැලන්ස් කරනවා කියලා සමබරව අපේ ජීවිත වගේම අපේ දරුවන්ගේ ජීවිතත් සමබරව ගත කිරීම අත්‍යවශ්‍යයි. දැන් බොහෝ වෙලාවට අපි දකිනවා වෛද්‍යතුමිනි දරුවෝ වගේම දෙමව්පියොත් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ සමහරවිට ගුරුවරුම කියනවා ඔයාගේ ඔන්ලයින් ක්ලාස් එකට අම්මටත් ඉඳ ගන්න කියන්නේ තාත්තටත් ඉඳ ගන්න කියලා කියන්නේ. ඒ කියන්නේ සාකච්ඡා මට්ටමින් පවුලෙම ඉගෙන ගන්නකොට දරුවා ඉගෙන ගන්නවා කියලා අලුත් ක්‍රමවේදයක් හොයාගෙන තියෙනවා සහ මේක පරීක්ෂණාත්මක ගවේෂණය කරලා තියෙනවා. මේ කතාව කොයිතරම්ම සාර්ථකද? ඔව් මේ අපි මුලදිත් ඒ කියන්නේ දැන් ඒක අලුතෙන් ඒ විදිහට දේවල් හොයාගත්තට අපි මුලදිත් ඒ විදිහ දෙයක් තමයි කතා වුනේ. දරුවා තනි කරන්න හොඳ නෑ. අධ්‍යාපනය කියන්නේ ටිකක් වැඩිහිටි වයසට ගියාම විශ්වවිද්‍යාල මට්ටමට ගියාම දරුවා තනි කරාට කමන්නේ. එතකොට යා ඒ අදාළ පාරේ යනවනේ. නමුත් මුලදී දරුවව ඒ ට්‍රැක් එකට දාගන්නකම් පවුලක් විදියට සාමූහිකව දරුවට උදව් කරන්න ඕනේ. ඒ නිසා තමයි මේ ගුරුවරුත් ඇත්තටම ඒ කියන්නේ දැන් මේ නවීන ක්‍රමවේද සකස් කරලා තියෙන හැම දෙමව්පියෝ දරුවෝ ඔක්කොම එකතු වෙලා ඉගෙන ගන්න ක්‍රමයක්.
එතනදී එතන තියෙන වාසිය තමයි දරුවාගේ අධ්‍යාපනය ගැන ලොකු හොඳ වැටහීමක් දෙමාපියන්ටත් එනවා. මොකද ගුරුවරයා උගන්වනවා, දෙමාපියොත් අහගෙන ඉන්නවා, දරුවත් අහගෙන ඉන්නවා. ඒතර දරුවට නොතේරෙන තැන් ගැන දෙමාපියන්ට පසුව හරි එයාට ඒ දේ කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් දරුවාගේ අවධානය ගිලිහෙන වෙලාවල් තිබ්බොත් දෙමාපියන්ට පුළුවන් දරුවාගේ අවධානය ආයෙත් ඒ පාඩමට යොමු කරවන්න. ඉතින් ඒ නිසා ඒක ඇත්තටම හොඳ ක්‍රමයක්. වෙලාවක් විවේකයක් තියෙනවා නම් දෙමාපියන්ට පොඩ්ඩක් හරි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සහභාගී වෙලා ඒගොල්ලන්ත් එක්ක එයත් එකට ඉන්න පුළුවන් නම් ඒක ඇත්තටම සාර්ථකයි. ඊට අමතරව ඒතර දැන් දෙමාපියන්ට අවස්ථාවක් ඇත්තටම හම්බ වෙනවා. ගුරුවරුන්ව දැන හඳුන ගන්න. එතකොට ගුරුවරුත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් ඒ අම්මට හෝ තාත්තට දරුවට තියෙන දරුවගේ අඩුපාඩුකම් මොනවාද? දරුවට කොයි තැනද යාට ගැටලු සහගත වෙලා තියෙන්නේ? සහ දරුවවත් උනන්දු කරවන්න ඕනි. ප්‍රශ්නයක් ගැටලුවක් ආව වෙලේම ඒක निराකරණය කරගන්න. එයාට හිතලා බලන්න හිතලා බලන්න උනන්දු කරවන්න ඕනි තනියෙන් ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන්ද කියලා. එහෙම බැරි වෙච්ච වෙලාවට තමන්ගේ වැඩිහිටි සහෝදරයෙක් සහෝදරියෙක් දෙමාපියන්ට පුළුවන් නම් එතනදී උදව් කරන්න පුළුවන් ඒ දරුවට. ඒත් බැරි අවස්ථාවල් තියෙනවානේ සමහර විට දරුව තරම් දෙමාපියෝ ඉගෙන ගත්ත නැති පවුල් තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට දරුවගේ ආත්ම ශක්තිය වර්ධනය කරන්න ඕනි ගුරුවරයාට කෙලින්ම කතා කරලා තමන්ගේ ගැටලුව ඒ වෙලාවෙම විසඳ ගන්න. ඒ ගැටලුව එතනදී විසඳගත්තේ නැත්නම් එයා එතන අතහැරලා ගියොත් ඊළඟ පාඩමට යනකොට එයාට තවත් ගැටලු සහගත තැන් එකතු වෙනවා. මොකද එයාට එතනින් එහාට එයාගේ ගමන යන්න බෑ. ඒ නිසා ගැටලුවක් හම්බුන වහාම ඒ ගැටලුව විසඳගෙන තමයි ඊළඟ පියවරට යන්න ඕනේ. ඒ නිසා අර දෙමාපියෝ දරුවෝ එකට වාඩි වෙලා ඉගෙන ගන්න එකේ වාසියක් ඒකත්. එතකොට දරුවව උනන්දු කරවලා දැන් දුරකථන ඕන වෙලාවක ඕනම ගෙදරක දුරකථනයක් තියෙනවානේ. ගුරුවරයාට කතා කරලා දරුවගේ ප්‍රශ්නේ ඒ වෙලෙම විසඳගෙන එයාගේ ඉදිරි ගමන යන්න පුළුවන්. ප්‍රශ්න පත්‍රයක් කරද්දී උනත් අර පේපර්ස් කරද්දී උනත් ගැටලුවක් ආවොත් ඒ වෙලෙම ගුරුවරයාට කතා කරලා ඒ ගැටලුව විසඳගෙන තමයි එතනින් එහාට යන්න ඕනේ. එහෙම නැත්නම් අර ගොඩ ගැහෙනවා නොදන්න කරුණු ගොඩාක් ගොඩ ගැහෙනවා එයාගේ ළඟ. එතකොට එයාට අධ්‍යාපනය ඇත්තටම එපා වෙනවා. ඒ දේ එහෙම වුණාම මොකද එයාට දැන් එතනින් එහාට යන පාඩම් තේරෙන්නේ නැති වුණාම එයාට ආයි මුලින් ඉඳලා ඔක්කොම ගුරුවරයාට කරදර කරලා අහන්න කැමතිත් නැහැනේ. ඒ නිසා ගැටලුව මතුවන්නේ කොතනද? එතනම ඒ විසඳ ගන්න ඕනේ. දැන් ඔය විදිහට වෛද්‍යවරු සඳහන් කළා මට හිතුණා උදව් කර දෙමාපියන් වගේම උදව් කරන්නේ නැති දෙමාපියනුත් ඉන්නවනේ. ඒ කියන්නේ සමහරවිට දෙමාපියන් හිතනවා නෑ මම කියලා දෙන්න හොඳ නැහැ. මෙයාම හොයා ගන්න ඕනේ කියලා. සමහර වචන තියෙනවා. ඇත්තෙන්ම දරුවා මීට කලින් අහලත් නෑ. හැබැයි මේකේ තේරුම දන්නෙත් නෑ. හොයා ගන්න ගියොත් ඊට වඩා කාලයක් ඔහුට හෝ ඇයට වැය වෙනවා. ඊට වඩා එකපාරක් අපිට පුළුවන් නේද ඒ දරුවා අහන දෙයකට උත්තරයක් දෙන්න. ඒ කියන්නේ හොඳ විදිහට උත්තරයක් ලබා දෙන්න. සමහරවිට අපි දැකලා තියෙනවා මේ කෑම බීම වලින් පවා සමහර දෙමාපියෝ කියන ඔයා හරියට වැඩේ කරන්නේ අද නම් මේක කන්න එපා. නැත්නම් ඔයාට මේක දෙන්නේ නැහැ. මේ විදිහට දෙයක් කියන විදිහට අපි කියන අර රියැක්ෂන් එකක්. නැත්නම් දරුවන් දක්වන දෙයට අමතරව දෙමාපියන් දක්වන ප්‍රතිචාර ගැන මොකද වෛද්‍යමට තියෙන අදහස? ඔව් ඒක තමයි. දැන් ඔය ඇත්තටම ওই දරුවෝ සහ දෙමාපියෝ අතර ওই සියලු දේ කියන්නේ අධ්‍යාපනය අනිත් දේවල් ඒ හැමදේම යන්න ඕනේ ආදරෙත් එක්ක සම්මිශ්‍රණයෙන්. දැන් දෙමාපියෝ හිතනවා ආදරය කියන දේ පෙන්වන්න ඕනේ නැති දෙයක් කියලා. සමහර වෙලාවට තාත්තලා එහෙම හිතනවා. ඒක පෙන්වුවාම තමයි දරුවෝ නරක වෙන්නේ කියලා. එහෙම නෙමෙයි. හැම වෙලේ ඒ ආදරෙත් එක්ක ඒ කරුණාවත් එක්ක එහෙම ඒ සම්මිශ්‍ර වෙලා තියෙන පවුල් වල දරුවෝ කවදාවත් මානසික වැද වැටෙන්නේ නැහැ. ඇත්තටම ඒගොල්ලන්ට ප්‍රශ්නයක් આવොත් එයා දන්නවා මට උදව් කරන්න මගේ අම්මා ඉන්නවා. දැන් අම්මා උදව් කරන්නේ නැත්නම් එයා කාගෙන්ද උදව් ඉල්ලන්නේ? එයා අමාරු වෙනවා. කියන්නේ විෂය කරුණක් වගේම ජීවිතේ අනිත් දේවලුත්. ඉතින් විෂය කරුණකට උදව් කරන්න අකමැති අම්මා කෙනෙක් අනිත් දෙයකටත් උදව් කරයිද කියලා දරුවන්ට සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා දැන් සමහර විට දරුවා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න අම්මට දැනුමක් නැති වෙන්න පුළුවන්. එහෙම වුණාම අම්මට ආදරෙන් කියන්න පුළුවන් පුතේ අපි දෙන්නම එකතු වෙලා මේකට උත්තරේ හොයමු. ඉතින් පොත බලලා පොත පෙළලා සමහර විට අම්මට තේරෙන්නේ නැහැ. නමුත් අම්මත් එක්ක එකතු වෙලා ඒක හොයනකොට දරුවාට ඊටත් වඩා උනන්දු වෙලා කොහමරි දෙන්න එහෙම සාකච්ඡා මට්ටමින් ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන්. එහෙමත් බැරි වුණොත් දරුවාට බැනලවත් එයාව පහත් කරලවත් තේරුමක් නැහැ. ඒක හොඳ ක්‍රමයක් නෙමෙයි. ඊට වඩා උසස් තැනකට ඒ කියන්නේ ගුරුවරයෙක්ට හරි වැඩිහිටි සහෝදරයෙක්ගෙන් හරි වැඩිහිටි නෑදෑ කෙනෙක්ගෙන් හරි අම්මටම පුළුවන් දරුවට කියලා දෙන්නත් එක්ක සාකච්ඡා කරලා ඒ
උසස් තැනකින් උපදේශක් අරගෙන ප්‍රශ්නය ගැටලුව निराකරණය කරගන්න. එහෙම නැත්නම් එහෙම අර මුලදි කිව්වා වගේ දරුවව ගණන් ගන්න නැතුව එයාව පැත්තකට දාලා නෑ ඔයා තනියම කරන්න කිව්වහම ඒ දෙමව්පියන් ගැන තියෙන විශ්වාසය දරුවාගේ බිඳ වැටෙනවා. ඉතින් ඒ ආදරය විශ්වාසය ඒ රැකවරණය හැම වෙලෙම දරුවත් එක්ක තියෙනවා කියලා දැනගත්තාම එයා බොහොම ආරක්ෂාකාරී බොහොම සුරක්ෂිත පරිසරයක ඉඳගෙන එයාගේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගන්නවා. ඒ වගේම දරුවාගේ පෝෂණය ගැනත් අපි කතා කරමු වෛද්‍යවනි. මොකද මොනතරම් දේවල් දරුවාට ලබා දුන්නත් අපි කියනවා අනිවාර්යයෙන්ම සමබර ආහාර රටාවක් හොඳ පෝෂණයක් සහිත කැම්බීමත් ලබා දෙන්න ඕනේ. මොකද මේ මතක ශක්තිය කියලා කියන දේවල් වලට පෝෂණය පවා අතිශයින් වැදගත් වෙන කාරණාවක්. ඔව්. ඒ කියන්නේ දරුවා මේ හොඳ සාර්ථක අධ්‍යාපනයකට නිරෝගී සිරුරක් සහ නිරෝගී මනසක් තියෙන්න ඕනේ. ඉතින් ඒ අදාළ පෝෂණ සංඝටක සාමාන්‍යයෙන් අපි ආහාරයට ගන්න කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන මේදවලට අමතරව අදාළ සියලු ಖನಿජ ලවණ විටමින් වර්ග ඒ සියල්ලෙන් පරිපූර්ණ ආහාර වේලක් දරුවට ලබා දෙන්න ඕනේ. ඒක ඇත්තටම අම්මා කෙනෙක් විදියට අපේ වගකීම. ඉතින් දරුවා සමහර විට ගොඩක් අධ්‍යාපනයටම යොමු වෙලා ඉන්නකොට සමහර විට කෑම වේල් මග හරින්න පුළුවන්. එහෙම නැත්නම් ওই ජංක් ෆුඩ්ස් ඒ කියන්නේ අර පොඩි කෙටි කෑම ශනික ආහාර වලට පුරුදු වෙන්න පුළුවන්. අර කෑම කන්න වෙලාවක් නැහැ කියලා අර එක තැනට වෙලා ඉන්නකොට ඒ වගේ දේවල්ට. ඉතින් ඒ නිසා අර අම්මට වගකීමක් තියෙනවා දරුවගේ හිත රිදෙන්නේ නැති වෙන්න. ඒ ශනික ආහාර වලින් එයාව මුදවලා පෝෂ්‍යදායී ආහාරයක් දරුවට ලබා දෙන්න. කියන්නේ දරුවා එයාගේ අධ්‍යාපන කටයුතු කරගන්න යන්න ඕනේ. ඒ වගේම දෙමව්පිය විදිහට අපිටත් යුතුයකමක් සහ වගකීමක් තියෙනවා. කෑම බීමෙන් එයාට අවශ්‍ය ව්‍යායාම ඒ දේවල් ටික නිසි වෙලාවට නිසි අයුරින් ලබා දීලා සහ ආදරය කරුණාව එයාගේ ආරක්ෂාව ඒ දේ ඔක්කොම සම්මිශ්‍රණයක් ලබා දීමේ වගකීම තියෙන්නේ අම්මට තාත්තට. ඒතකොට ඒ පරිසරයේ ඉන්න දරුවා ඔබේ කියන්නේ ඔබටත් ඔබ කියන්නේ දෙමාපිය විදිහට ඔබටත් දරුවටත් ඉලක්ක තියෙනවානේ. යම් ඉලක්කයක් තියෙනවානේ. අපි මේ ඉලක්කයට යන්නේ කියලා. ඒ ඉලක්කයට කිසිම බාධාවකින් තොරව යන්න පුළුවන් අර ඒ සැපදායක වටපිටාව හදලා දුන්නොත්. ඒක මුදල් වැය වෙන දෙයක් නෙමෙයි. ඇත්තට මේක ආදරෙත් එක්ක යන ගනුදෙනුවක්. ආදරය කරන ගනුදෙනුවක් දරුවන් අපිට තිබෙන්නේ. ඒ නිසා දරුවන්ව නිවැරදි විදිහට හදා වඩා ගන්නකොට අධ්‍යාපනය කියන කාරණාව අපි නිසකේම දරුවන්ට තේරුම් කරන. හැබැයි ඒ හරි අධ්‍යාපනයට හරි විදිහට උදව් කරන්න දෙමව්පියන් කොහොමද ලකල හැස්තේලා ඉන්නේ කියන කාරණාවයි කතා බහ කරේ. අපි අවසන් විනාඩි කිහිපයක් එක්ක ඉන්න නිසා වෛද්‍යමුනි අපි කතා බහ කරමු කොහොමද අපේ දරුවන්ට නිරන්තරයෙන්ම කොයි විදිහට අපි උදව් කරන්න ඕනේ. ඒ කියන්නේ දෙමව්පියන් විදිහට වැඩිහිටියන් විදිහට අපි දරුවෙන් එක සාකච්ඡා මට්ටමින් අධ්‍යාපනය කරන්න උදව් කරනවද නැත්නම් දරුවාට තනියම අධ්‍යාපන කටයුතු කරන්න අවස්ථාව දෙනවද නැත්නම් අපි කියනවා ගවේෂණ පරීක්ෂණ කරන්න දරුවෝ හරි ආසයි. ඒ නිසා පොතේ පතේම නැතුව සමහරලාට මේ දරුවෝ කලාවත් එක්කත් බද්ධ වෙලා ඉන්නවා. කලාවෙන් පවා ඉදිරියට යන දරුවෝ ඉන්නවා. සෞන්දර්යාත්මක විෂයන් ඉගෙන ගන්න දරුවන් දැනුමින් හරිම සන්නද්ධයි. ඒ නිසා මේ හැම දෙයක්ම අපි කොහොමද අපේ ජීවිතේට එකතු කරගන්නේ? ඒ සියල්ලම ඇත්තටම ඉස්සෙල්ලාම දෙමාපිය විදිහට අපි දරුවා ගැන නිවැරදි වැටහීමක් ගන්න ඕනේ. දරුවා දක්ෂ මොන පැත්තටද? දරුවා දක්ෂ මේ සංගීතයට නම් ඒ දරුවට බලෙන් ගණන් හදන්න එයාගේ ඔළුවට ඒක පටවන එක හරි අසාධාරණයි. නිසා ඒ සියල්ල තීරණය කරන්න පුළුවන් අපි දරුවත් එක්ක ළඟින් ඉන්න තරමටම තමයි. කියන්නේ අධ්‍යාපන කටයුතුත් කරන්න ඕනේ. බාහිර එයා කැමති දේවල් වලටත් අපි ඉඩ දෙන්න ඕනේ. ඉතින් අර දරුවෙක්ගේ ඕනම දරුවෙක්ගේ යම් මට්ටමක් තියෙනවානේ. ඉතින් දරුවට අපිට උදව් කරන්න පුළුවන් නිවැරදි ක්‍රමයට යන්න. ඒ කියන්නේ එතනදී ඇත්තටම දරුවට ලොකු ආතතියක් දෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ කොයි වෙලේවත් මේ ලකුණ ඔයා ගන්න ඕන. ඔයා මේ විෂයට මේ ලකුණ 100 ගන්න ඕනේ. ඒ විදිහට ඉලක්ක දෙන්න හොඳ නැහැ. හැම වෙලේම අර ඒ කියන්නේ දැන් අධ්‍යාපනය කරන ඒ කියන්නේ පාඩම් කරන ඒ විෂය කරුණු එකතු කරගන්න තමයි එයාට උදව් කරන්න ඕනේ. එයාට පුළුවන් හැටියෙන් ඒ විෂය කරුණු එයාගේ ඔළුවට දාගත්තාම එන ලකුණු ප්‍රමාණය ඒක අදාළ නැහැ ඇත්තටම. ඉතින් එහෙම නැතුව අර එක එක්කෙනාගේ මොලේ වර්ධනය වෙන හැටි යම් විවිධ ළමයින්ගේ හැකියාවන් වෙනස්නේ. එතකොට අර ලකුණු වලින් ඉලක්කයක් දුන්නාම ළමයා ගොඩක් පීඩනයටපත් වෙනවා සහ එයා අර මානසිකව එයා ගොඩක් ඇද වැටීම් වලට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් විෂය කරුණු
ඉගෙන ගන්න පැත්තට තමයි යොදන්න ඕනේ. එතනින් එහාට එයා ලකුණු ගන්න හැටි ඊට පස්සේ දැන් අපි මියුසික් ගත්තත් ක්‍රීඩා ගත්තත් ඒ හැම දෙයකටම අපිට දෙමාපිය විදිහට අපිට කරන්න පුළුවන්. එයාට පහසුකම් සැපයන එක සහ යන්න පුළුවන් නිවැරදි මාර්ගය පෙන්වන එක සහ ඒ අදාළ සුදුසු ගුරුවරයෙක් හොයලා දෙන එක. ඉතින් එතනින් එන අවුට්කම් එක කියන්නේ එයා ඒකෙන් ලබා ගන්න ජයග්‍රහණ ඒක දරුවා මත තමයි ඒක රඳා පවතින්නේ. ඒක කාටවත් අපිට තීරණය කරන්න බෑ. ඉතින් ඒ විදිහට දරුවාට නිදහස දුන්නාම එයාගේ හැම ෆීල්ඩ් එකකම කියන්නේ අධ්‍යාපනය, ගණිතය, විද්‍යාව, සංගීතය, ක්‍රීඩා ඒ හැම දෙයකටම අපිට කරන්න පුළුවන් මට්ටමින් අපි උදව් කරාම එයා නිදහසේ ඒ පාරේ ගිහිල්ලා එයාට සුදුසු සහ එයාට ගැළපෙන පාර එයා තනියම සොයා ගන්නවා නොමග යන්නේ නැතුව. ඉතින් අර ඒ රටාවට කරාම ඕනම දරුවෙක් ඕනම මානසික මට්ටමක් තියෙන දරුවෙක් ඕනම හැකියාවක් තියෙන දරුවෙක් එයාට අදාළ ෆීල්ඩ් එකේ එයාට අදාළ ශාස්ත්‍රයේ ඉහළටම ඉබේම යනවා. ඒක කාටවත් ඒ කියන්නේ නවත්තන්න බෑ ඇත්තටම. එකම දේ අර හරි පාරේ යන්න යාට උදව් කරන එක. ඒකත් මුල් කාලේදී විතරයි උදව් කරන්න ඕනේ. අවසන් වෙනකොට ඔහු ට්‍රැක් එකට දාගන්න එක තමයි. අර කෝච්චියක් වුණත් රේල් පාරට දාගත්තම කෝච්චිය යනවා. දරුවා වුණත් ඒ අදාළ සුදුසු යාට ගැළපෙන පාරට යව දාලා දෙන්න ඕනේ. ඒක දාලා දෙන්න තමයි දෙමාපිය විදියට වැඩිහිටියෝ විදියට දැනුම් තේරුම් ඇති අය විදියට අපි උදව් කරන්න ඕනේ. ඉතින් අපි හැමදාමත් වගේ දරුවෝ ගැන කතා බහ කරනවා වගේම ඔබ අහලා තියෙනවනේ කියමනක් තියෙනවා ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා. හැබැයි දරුවෝ මේ කාලේදී මේ යුගයේ බිහි වෙන දරුවෝ ඔය කතා බහ හරි ඉක්මනින්ම කඩලා දානවා. ඒ කියන්නේ ලොවෙන් එකෙක් එක් දෙයකට නෙමෙයි බොහෝ දේවල් වලට සමත්කම් කියන දරුවන් මේ ලෝකේ මේ රටේ ශ්‍රී ලංකාවේ අපේ වාසනාවට බිහි වෙලා තියෙනවා. ඒ නිසා ඒ වාසනාවන්ත දරුවන්ට දෙමව්පියන් විදිහට අතහිත ලබා දීම අනිවාර්යෙන් කළ යුතුයි. ඒ අතහිත ලබා දීම නිවැරදි විදිහට කරනවා නම් සමහර අවස්ථාවලට අපිට වැරදෙන තැන් තියෙනවා. හරියන තැන් තියෙනවා. ඒ දේවල් ගැන හොඳින් අවබෝධයක් තියෙනවා. අපි හරි තැන හරි විදිහටත් තවත් කරගෙන යන්න බැරිතුන තැන හරි විදිහට නැවත වතාවක් උත්සාහ කරලා හරි ගස්ස ගන්න අපි ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මම හිතනවා ඕනම දරුවෙක් අධ්‍යාපනයේට, ක්‍රීඩාවට, කලාවට දක්ෂ අය නම් ඔහු සැබවින්ම දක්ෂයෙක්. ඒ නිසා ඔහුගේ ශාස්ත්‍රය, ඔහුගේ වෘත්තිය ඔහුට තෝරා ගන්නට ඉඩ දෙන්න. අපේ බලාපොරොත්තු අපිට ඉටු කරගන්න බැරි වුණු බොහෝ බලාපොරොත්තු දෙමව්පියන් විසින් සමහරලාට තමන්ගේ දරුවන්ගෙන් ඒ හීන හැබෑ කරගන්න උත්සාහ කරන හැබැයි දරුවන් කියලා කියන්නේ දරුවන්ගේ කැමැත්ත පරිදි වැඩ කටයුතු කරන්න, දරුවන්ගේ හැකියාව අනුව වැඩ කටයුතු කරන් දුන්නොත් දරුවන් අපි හිතනවට වඩා ඉතාමත් ඉක්මනින් ඉහළට යනවා. ඒ නිසා දරුවන්ගේ අධ්‍යාපනයට උදව් කරන්න කියලා අවසන් වශයෙන් මතක් කරන ගමන් අපි වැඩසටහන නිමා කරන්නයි සූදානම් වෙලා ඉන්නේ. මෙතෙක් වේලාවක් දරුවන්ගේ අධ්‍යාපනයට කොහොමද නිසි විදිහට දෙමව්පියන් වැඩිහිටියන් විදිහට අපි උදව් කරන්නේ කියන කාරණාව ගැන කතා බහ කරමු. කොළඹ රිච්වි ආර්ය ළමා රෝහලේ වෛද්‍ය දීපිකා සෝමතිලක වෛද්‍යමට ස්තුතිවන්ත වෙනවා. හැමදාමත් අප වෙනුවෙන් දක්වන මේ සම්පත්දායකත්වයට අපි තවත් දවසක හමු වෙලා කතා බහ කරමු. බොහොම ස්තුතියි. ආයුෂ බොහෝ වේවා. හිතවතුනි රැඳීන ජයමක රූපවාහිනී නාලිකාවත් එක්ක අභිමානවත් ඡායාග්‍රහණයක සම්භාවනීය ප්‍රවිෂ්ටයයි අපි මෙලෙසින් ඔබට හැමදාමත් ඉල්ල කරන්නේ. ඒ නිසාවෙන් යවත් කාලින වෙන දේවල්, ඔබට මේ කාලේ තියෙන ගැටලු, ඔබේ තියෙන ප්‍රශ්න මේ හැම දෙයකටම නිසි අර්ථවත් ක්‍රමවේදයකින් පිළිතුරු සපයන්න අපි සූදානම්ින් ඉන්නවා. ඒ නිසා තමයි අපි ඔබේ හදවතේ ඉන්න නාලිකාව බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන් අපිත් එක්ක නිරන්තරයෙන් එකතු වෙලා ඉන්න කියලා අපි ඔබට මතක් කරන ගමන් ලබන සතියේ සිකුරාදාවේදී ඔබේ දරුවන් ගැනත් ඔබ ගැනත් කතා කරන්න අපි සෙනෙහසින් සූදානම්. ඒ නිසා ලබන සතියේදීත් අපිත් එක්ක සුපුරුදු වෙලාවෙන් අපි මුණ ගැහෙමු. එතෙක් ඔබ සියලු දෙනාටම සුබ සතියක්. මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.